හරි අපි මේ අවකලනයේ යෙදීම් කියන පාඩම පටන් ගන්න තියෙන්නේ අවකලනයේ යෙදීම් කියන පාඩමේ විශේෂත්වය තමයි අවකලනය කියලා පාඩමක් අපි ඉගෙන ගත්තනේ. අපි ඉගෙන ගත්ත සම්පූර්ණ අවකලනය කියන පාඩම පාවිච්චි කරලා අවකලනයේ යෙදීම් කියන ගණන් හදන්න තියෙන්නේ. මේ පාඩමේ තියෙන අතර විශේෂත්වය තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ පාඩමේ තමයි දැන් මේ කාලේ 2011 ඉඳන් 2000 මේ වෙනකම් 2019 වගේ වෙනකම් ගොඩක් ගණන් අහන්න. හරිද? ඒතකොට 2011 ඉඳලා ගත්තොත් එහෙම 2011 ඉඳලා ගත්තොත් එහෙම pure maths වල අනිවාර්යෙන්ම වගේ 7 වෙනි ගාන. ඒ කියන්නේ පළවෙනි ගණන් 10 තියෙන 7 වෙනි ගාන 2013 විතර 8 වෙනි ගාන. ඒතකොට මෙතන ලකුණු 25ක් එනවා. ඊට අමතරව ලකුණු 150 ගානක්. 14 16 17 12 13 14 වගේ මම හිතුවේ 14 14 පාඩම. අවකලනයේ යෙදෙන ගාන සම්පූර්ණ මේකෙන් යෙදෙනවා. හරිද? ඊට අමතරව දැන් අවකලනයේ භාවිත සහ අවකලනයේ වගේ දෙපාර්තම දැනගත්තාම අනුකලනයේ ගානට කොහොමද උදව්වක් වෙනවා. එතකොට කඩේලි වලින් දැම්මොත් එහෙම එතකොට එතන සාමාන්‍ය ලකුණු 175ක් විතර කොටසක් කවර් වෙනවා. හරිද? මොකද දැන් pure maths වල අවකලනය සහ අනුකලනය පාවිච්චි කරලා එක ගණනක් එහෙම. හරිද? ඊට පස්සේ අවකලනයේ භාවිත පාවිච්චි කරලා ඒ කියන්නේ අපි එදා කතා කරපු ස්පර්ශක අභිලම්බ වගේ පාවිච්චි කරලා එක ගණනක් එහෙම. ඒතකොට 25 1යි 25 1යි. ඊට පස්සේ අනුකලනයේ එක ගණනක් එහෙම. ඒ කියන්නේ අනුකලනයේ භාවිත පාවිච්චි කරලා භ්‍රමණ පරිමාණ කියලා ඒකෙත් භාවිත පාවිච්චි කරලා එක ගණනක් එහෙම. ඊට පස්සේ ලොකු ගණන 150 තියෙනවා තවත් 150ක ගණනක් තියෙනවා. මේ සම්පූර්ණ ලකුණු ගත්තාම 325 375ක් තියෙනවා. 375 කියලා කියන්නේ කවුරුහරි දරුවෙක් අවකලනය අනුකලනය විතරක් කම්බයින් මැත්ස් වල අවකලනය අනුකලනය විතරක් pure maths වල කරලා ගියොත් එහෙම ඔයාලට pure maths වලින් විතරක් pure maths වල අවකලනය අනුකලනය විතරක් S එකට යන්න පුළුවන්. එතකොට ඒ වගේම අනිත් පාඩම් වලින් ගත්තොත් එහෙම අනිත් පැත්තෙන් කියන්නේ දැන් උදාහරණයක් applied වලත් ඔය විදිහටම කොටස් ටිකක් තියෙනවා. උදාහරණයක් බලය පාඩම. හරිද? ඒකතල බල ගන්න, දෘඩ වස්තුක සමතුලිතතාවය, ඝර්ෂණය, සංදිකල දඬු, භූ ගුරුත්ව කෙනෙක්. පාඩම් 6ක්. ඒ පාඩම් 6 එක වගේ යන පාඩම් සෙට් එකක් තියෙන්නේ. හරියට බල සටහන ඇදලා ගූර්ණ දාගන්න එහෙම දන්නවනම් බල සමතුලිතතාවය කරගන්න දන්නවනම් ක්‍රියා රේඛාව සම්බන්ධව ගැටලු හදා ගන්න පුළුවන් නම් ළමයට එතනිනුත් S එක ගන්නම එතනින් C එකක් වගේම කොට දාගන්න. හරි. දැන් මම කියන්නේ ඒ ටික විතරක් කරලා ගිහලා නිකන් maths වලට S එකක් ගන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒ වගේ පොඩි පාඩම් ප්‍රමාණයකින් අතන විභාගේ පාස් වෙන්න පුළුවන්. ඒ අතින් ගත්තාම ඇත්තටම මේ ඔයාලා කරන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි නම් ඒ දෙකට වඩා ඇත්තට maths ලේසියෙන් ඔන්න ඔය හිතෙන්න. හරි. දැන් සම්පූර්ණ සබ්ජෙක්ට් එකේ සම්පූර්ණයෙන්ම A to Z දැනගෙන ඉන්න ඕනේ නැහැ සාමාන්‍ය විභාගේ පාස් වෙන්න. විභාගේ පාස් වෙන්න C එකක් ගන්න. right. අපි අද කතා කරන එකෙත් ඇත්තටම මම එදා කිව්වා අවකලනයේ මාතෘකා හතරක් තිබ්බාය. ඒ හතරෙන් පළවෙනි මාතෘකාව අපි එදා කතා කරලා ඉවරයි. ඒක විභාග ගණන් ටිකක් අපි හදුවා. අද අපි කතා කරන්නේ ශීඝ්‍රතා ගැටලු. ඒ කියන්නේ කාලයේ විශේෂයෙන් මොන හරි ශිතයක් කාලයේ විශේෂ කරගෙන හැසිරෙනවා නම් අන්න ඒක එන්නේ ශිතේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒ කියන්නේ උදාහරණයක් විස්ථාපනය වගේ ශිතයක් කරගෙන ඒක කාලයේ විශේෂයෙන් දීලා තිබ්බොත් කාලයේ ශිතයක් විදිහට විස්ථාපනය දීලා තිබ්බොත් වරක් අවකලනය කරපුවාම ඔයාලා දන්න අනුක්‍රමණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රවේගය කියන එක්කෙනාව ආපෞසරයක් අවකලනය කරවුවොත් එහෙම අපිට ගන්න පුළුවන් ත්වරණය. ත්වරණය ආපෞසරයක් වුණනම් අවකලනය කරවුවොත් එහෙම අපිට ගන්න පුළුවන් ත්වරණයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඔන්න තව අවකලනය කරගෙන යන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ ශීඝ්‍රතා ගැටලු විසඳීම. ශ්‍රේණික ත්වරණ ශ්‍රේණික ප්‍රවේග වගේ දේවල් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. right. එතකොට උදාහරණ අපි ගානකින් කතා කරමු. right. බලන්න 67 වෙනි ගාන
ඒක කියනවා සරල රේඛාවක් දිගේ ගමන් කරන වස්තුවක කාලය t සිම්පල් t හා ගමන් කරන දුර සිම්පල් x අතර සම්බන්ධතාවය x සමානයි 5 අඩු කිරීම 4යි t එකතු කිරීම t වර්ගයේ සමීකරණයෙන් දැක්වේ. ප්‍රවේගී v නම් v සමානයි 3යි t 2යි t අඩු කිරීම 4 බව පෙන්වන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තුන ඕම ප්‍රශ්න ටික දෙනවා. හරි. එතකොට ගාන කියනවා මොන හරි වස්තුවක් තියෙනවා. අපි හිතන මේ වස්තුව මෙන්න මේ වගේ තැනක තියෙනවා කියලා. t සමානයි 0 වෙනකොට මෙන්න මේ වගේ පිහිටුමක තියෙනවා. හරි. ඒ පිහිටුමේ ඒ කියන්නේ එයාගේ දුරයි ඒ දුරයි කාලය අතර සම්බන්ධය දීලා තිනවා. දුර කියන්නේ x නම් x සම්බන්ධ වෙන කාලයත් එක්ක 5 අඩු කිරීම 4යි t එකතු කිරීම t වර්ගය. ඔය විදිහට. එතකොට දැන් t සමානයි 0 දී නම් එයාගේ පිහිටීම වෙන්නේ x සමානයි 5 නේද? එයා 5 කියලා මීටර නම් මීටර කිලෝමීටර නම් කිලෝමීටර 5 කියන ස්ථානේ තමයි ඔය එයා ඉන්නේ. හරි. රයිට්. දන්න දේවල් ටික කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම කාලය ගත්තොත් මේ පැත්තට දුර ගත්තොත් දුර හරි විස්ථාපන හරි කියලා ගත්තොත් රේඛාවක් මේ විදිහට ඇඳලා තියෙනවා නම් ඔයාලට තේරෙනවා මෙතන x1 t1 මෙතන x2 t2 කියලා ගත්තොත් එතකොට මේ අතර දුර ඩෙල්ටා t වෙනවා. මේ අතර දුර ඩෙල්ටා x වෙනවා. එතකොට කාලාන්තරය ඩෙල්ටා t දුරාන්තරය ඩෙල්ටා x. මේකේ අනුක්‍රමණය ගත්තොත් මේ කොනේ ඇල්ෆා කියලා tan ඇල්ෆා ලියන්න පුළුවන්. tan ඇල්ෆා සමානයි මේ රේඛාවේ අනුක්‍රමණය. ඒක ලියන්න පුළුවන් ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා t කියලා. නේ? ඔය ඩෙල්ටා t කියන එක්කෙනා ගොඩාක් ආසන්න වෙනවා නම් බිඳුවට. ඒ කියන්නේ මෙන්න මේ ગેප් එක ගොඩාක් ආසන්න වෙනවා නම් මේ කෙලවරටම එතකොට මෙතන එනවා limit delta x delta t ආසන්නයි බිඳුවට delta x බෙදීම delta t කියලා. නේද? මේක අපිට අවකලනය ලියන්න පුළුවන් dx යට dt කියලා. dx යට dt කියන්නේ සාමාන්‍ය අපි දන්නවා x බෙදීම t. ඒ කියන්නේ දුර වෙනසක් බෙදීම කාල වෙනසක් කියලා කියන්නේ අපි මේකට පරිවර්තනයක් දාගන්නවා වේගය කියලා. එහෙනම් මෙතනත් එන්නේ වේගයම තමයි. අපි හැබැයි මේ වේගයට කියනවා ක්ෂණික වේගය කියලා. ඇයි මේ එක පිහිටුමකදී තියෙන වේගය. හරි. යම්කිසි t කාලයක් තුල නෙමෙයි t කාලයකදී ඒ කියන්නේ නිකන් පස්වෙනි තප්පරයේදී තිබ්බ ප්‍රවේගය මොකද්ද කියලා හිතුවා. 6 වෙනි තප්පරයේදී තිබ්බ ප්‍රවේගය මොකද්ද කියලා හිතුවා. හරිද? දැන් සාමාන්‍ය ඔයාලා ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් ගණන් හදනකොට කොහොමද කරන්නේ? එයා නියත ප්‍රවේගයේ දක්වා ගමන්ගත් කාලය තුල එයාගේ ත්වරණය මොකද්ද? එයාගේ ප්‍රවේගය මොකද්ද කියලා. එහෙම කාල අන්තරයකදී තමයි ඔයාලා ප්‍රවේගය හෙව්වේ. ඒකට සාමාන්‍ය ප්‍රවේගකාල ප්‍රස්ථාරයෙන් අනුක්‍රමණය ගැහුවා. අනුක්‍රමණය හෙව්වා. ඒකෙන් ප්‍රවේගය හොයාගත්තා. ස්ථාපන කාල ප්‍රස්ථාරයක් හන්දා ඒකෙන් අනුක්‍රමණයෙන් ප්‍රවේගය හෙව්වා. හැබැයි අවකලනය කියන එකේ විශේෂත්වය තමයි කියන්නේ අර විස්ථාපනය කියන ශිතය කාලය විශ්ෙන් අවකලනය කරපුවම තියෙන විශේෂත්වය තමයි කාලය කියන එකේ යම් ලක්ෂයකදී තියෙන ක්ෂණික ප්‍රවේගය. ක්ෂණිකව කියන්නේ එන්නේ මේ මොහොතේ තියෙන ප්‍රවේගය අපිට ගන්න පුළුවන්. ඒ මොහොතේදී මේ වගේ ප්‍රවේගයක් තියෙනවා. ඊළඟ මොහොතේදී මෙන්න මේ වගේ ප්‍රවේගයක් තියෙනවා. හොඳද? ඒකයි මෙතන මේ ඩෙල්ටා t ආසන්නයි බිඳුව වෙනකොට තියෙන වේගය ගත්තොත් එහෙනම් මේකේ තේරුම තමයි මේ මොහොතේදී තියෙන ප්‍රවේගය. නැත්නම් අපි කියන එක ක්ෂණික ප්‍රවේගය. ඒ වගේම ත්වරණයත් ඒ වගේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තිබ්බනම් ඒක අවකලනය කරා නම් ඒක අවකලනය කරලා එන්නේ අපිට ක්ෂණික ත්වරණයට අදාළ ශිතය. මේ ගානේ මිල හදාගෙන මට කියන්න ඕනාව තිබ්බේ
විස්ථාපනය තියෙනවා නම් විස්ථාපනයක් කාලය විශ්ෙන් දීලා තියෙනවා නම් ඒ ශිතේ වරක් අවකලනය කරපුවාම ප්‍රවේගය තමයි එන්නේ. හැබැයි ඒකට විශේෂ නමක් කියනවා. ඒකට කියනවා ශ්‍රණික ප්‍රවේගය. ශ්‍රණික ප්‍රවේගය කියලා කියන්නේ කාල අක්ෂයේ යම් ලක්ෂයකදී අපිට මේ ඒ අවකලනය පාවිච්චි කරලා ප්‍රවේගය හොයාගන්න පුළුවන්. right? I don't know විස්තර ටික මතක තියාගන්න කිව්වා. ඊට පස්සේ ගාන කියනවා ප්‍රවේගයේ v නම් v සමානයි මෙන්න මේක බව පෙන්නනවා. මම මෙහෙම ලියනවා. මේකට 1 කියලා දාගමු. 1. මම මේක ශිතයක් විදිහට ලියා ගන්න ඕන නම් ft කියලා. t විශයෙන් පවතින ශිතය ft. හරි. 1 t විශයෙන් වරක් අවකලනය. වරක් අවකලනය. අවකලනය කරපුවම මොකද වෙන්නේ? f dash t. එක වතාවක් අවකලනය අපි මොකද කරන්නේ මෙහෙම ලියන්නේ? dash t සමානයි dx dt සමානයි මේක අවකලනය කරන්න තියෙන්නේ t විශයෙන් d 5 අඩු කිරීම 4යි t එකතු කිරීම t වර්ගය dt. එතකොට මේක සුළු කරන්න කොහොමද පුතේ? නියතයක අවකලනය බිඳුවයි ඊට පස්සේ 4 ඍණ 4යි t කියන්නේ ඍණ 4යි එකතු කිරීම 2යි t. ඔක තව ටිකක් සුළු කරලා ලියන්නම්. මෙතන ආයි ගිය සතියේ අන්තිමේටත් මම කිව්වා විස්ථාපනය කියලා රාශියක්. හරි මොකක් හරි රාශියක් t විශයෙන් අවකලනය වෙනවා නම් ඒක අපි ලියන විදිහක් තියෙනවා x. දැන් මේක x නේ. කාලය විශයෙන් වරක් අවකලනය නම් අපි ඒකට තිතක් තියෙනවා මෙන්න. x dot සමානයි 2t අඩු කිරීම 4ද. මේක පාඩේ දුන්නොත් එහෙම 2t අඩු කිරීම 4. එම නිසා වස්තුවේ ප්‍රවේගය v සමානයි x dot සමානයි 2t අඩු කිරීම 4 කියලා ගන්න. හොඳද? ගානේ කියනවා ගාන වලට ෂෙයා කරන්න. ගාන කියනවා t සමානයි 1 2 3 විට අංශුවේ චලිත දුර සොයන්න කියලා. හරිද? t සමානයි 1 2 3 වෙනකොට. දැන් දුරට අදාළ කොටස තමයි දුරට අදාළ ශිතේ තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට t සමානයි 1 විට f එක සමානයි 5 අඩු කිරීම 4 එකතු කිරීම 1 වර්ගය සුළු කරපුවාම මොකද එන්නේ? 2යි. දැන් මේක මීටරද කිලෝමීටර කියලා දීලා නැති ඉතින් මම 2යි කියලා දාන්නේ ඈ. t සමානයි 2 විට f2 සමානයි 5 අඩු කිරීම 4 වතාවක් 2 එකතු කිරීම 2 වර්ගය සුළු කරපුවාම 2 වර්ගය 4යි 5යි 8යි 1යි. හරිද? t සමානයි 3 විට f3 සමානයි 5 අඩු කිරීම 4 වතාවක් 3 එකතු කිරීම 3 වර්ගය 9යි 14යි 12ක් අඩු කරපුවම 2යි. ඒක එච්චර අමාරු නෑ. හරිද? ඒතකොට මේ තියෙන පිහිටීම. දැන් බැරි වෙලා හරි යවුවා නම් එහෙම ඒ කාලවලදී ප්‍රවේග හොයන්න කියලා. කොහොමද ඒ කාලවලදී ප්‍රවේග හොයන්නේ? මේ තියෙන පිහිටීමනේ. t සමාන 1 වෙනකොට 2 වෙනකොට 3 වෙනකොට මේ වස්තුව කොයි තැන්වලද පිහිටන්නේ කියන එක තමයි අපි මේ හොයාගන්නේ. හරි. ප්‍රවේග ඒ මොහොතවල වලදී ප්‍රවේග කොහොමද හොයන්නේ? එතකොට අපි පාවිච්චි කරන්නේ වරක් අවකලනය වෙච්ච ශිතය. වරක් අවකලනය වෙච්ච ශිතය තමයි ප්‍රවේග හොයන්න පාවිච්චි කරන්නේ. එතකොට f dash එක මම නිකන් හොයන්නේ මේක ගානේ කියලා නෑ මට මතක විදිහට. නෑ මෙම අවස්ථාවවලදී අංශයේ ප්‍රවේග ලබා ගන්න කියලා තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් ප්‍රවේග ගන්න මම අවකල සමීකරණය පාවිච්චි කරනවා. නැත්නම් අවකල ශිතය f dash 1 කියන එක කියලා ලියන්න පුළුවන්. දෙක වතාවක් 1 අඩු කිරීම 4. එතකොට දෙවතාවක් 1 අඩු කිරීම 4 කියන්නේ ඍණ 2යි. ඍණ 2යි ඉන්වෙස්ට්මන්ට් එක වගේ වෙන්නේ නැති. ඊළඟ කාලය ඉපද කියලා.
ඊට පස්සේ f dash දෙක ආදේශ කරපුවා මොකද වෙන්නේ? දෙක වතාවක් දෙක අඩු කිරීම 4. දෙක වතාවක් දෙක අඩු කිරීම 4 කියන්නේ බිඳුව. ඒ කියන්නේ ඒ වෙලාවේ ප්‍රවේගයක් නැහැ. f double f dash 3. එතකොට දෙක වතාවක් 3 අඩු කිරීම 4. සුළු කරපුවාම 6යි 2යි. එතකොට ඒ කාලවලදී ඒ වස්තුවේ හිටපු තැන් ටික තමයි මේ තියෙන්නේ. ඒ හිටපු තැන් වලදී තිබ්බ ප්‍රවේග තමයි මේ තියෙන්නේ. පැහැදිලි? ඊට පස්සේ කියනවා මෙම අංශුව ලබාගත් ප්‍රවේග ලබා ගන්න. හතරවෙනි ප්‍රශ්නේ කියනවා ප්‍රවේගයේ ශූන්‍ය වන්නේ t හි කවර අගයන් සඳහාද කියලා. මම මේ කරේ දෙවෙනි ප්‍රශ්නට උත්තරේ. මේ තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ. හතරවෙනි ප්‍රශ්නේ අහනවා x dot කියන එක්කෙනා සමානයි බිඳුව වන්නේ එහෙනම් 2t අඩු කිරීම 4 සමානයි බිඳුවයි 2t සමානයි 4යි t සමානයි 2 හිදී. එතකොට ඒකට එක උත්තරයි එන්නේ දෙකේදී. ගානේ අහනවා ප්‍රවේගයේ ශූන්‍ය වන විට අංශුව චලිත වී ඇති දුර සොයන්න. පස්වෙනි ගානේ ප්‍රවේගයේ ශූන්‍ය විට t සමානයි 2 දී x dot සමානයි බිඳුවයි බිඳුවක් වේ. එම නිසා t සමානයි 2 විට x සමානයි 5 අඩු කිරීම 4 වතාවක් 2 එකතු කිරීම 2 වර්ගයේ සමානයි 1යි. චලිත වී ඇති දුර සමානයි 1යි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අහනවා වස්තුව O වලින් ඉවතට හා O දෙසට ගමන් කරන්නේ t හි කවර ප්‍රාන්තර තුරද කියලා. O වලින් ඉවතට හා O දෙසට ගමන් කරන්නේ t හි කවර ඒ කියන්නේ මේ ප්‍රවේගයේ ධනව හැසිරෙන්න කොයි වෙලාවටද ප්‍රවේගයේ ඍණව හැසිරෙන්න කොයි වෙලාවටද කියලා තමයි අහන්නේ. බලමු. මේක ඉස්සරහ ලියගමු. හරි. දැන් මේක ආරම්භක ලක්ෂ්‍ය. ඒ කියන්නේ ආරම්භක කියන්නේ මේක x සමානයි බිඳුව වෙන තැන අපි හිතමු O කියලා ලක්ෂයක් කියලා. හරි. මොකද නැත්නම් ඒ ගානේ එක දීලා නැහැ. O කියන ලක්ෂය දැනට හිතමු x සමානයි බිඳුව වෙන්නේ O ලක්ෂය කියලා. හරි. හරි. එතකොට මෙතන x සමානයි 5 නම් ඔය කියන පැත්ත ඇත්තේ මෙතන. මෙතන තමයි ඔය O කියන ලක්ෂය ඇත්තේ. ඒ කියන්නේ x සමානයි බිඳුව වෙන තැන. හරි. හරි. එතකොට මේ පැත්තට ආවොත් x දිශාව, ඒ කියන්නේ O දෙසට එන වෙලාව පිටතට ගියොත් O ගෙන් පිටතට, ඒ කියන්නේ O ගෙන් ඉවතට යන වෙලාව. හරි. මේ පැත්තට තියෙනකොට හරිද? ඒ කියන්නේ දැන් මේ O දෙසට තියෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේ පැත්තට තිබිලා මෙහි ඉඳලා O වෙනකන් එන ටික O දෙසට තමයි තියෙන්නේ. ඒ වගේම ඍණ පැත්තේ ඉඳලා ධන දිශාවට යනකනොත් O දෙසට තමයි තියෙන්නේ. එතකොට මේ අවස්ථා දෙකේ විශේෂත්ව ටික මම කියලා ඉන්නම්. එකක් තමයි මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ කොටසේදී විස්ථාපනය කියන එක්කෙනා ධනාගයක් ගන්නෙ, ප්‍රවේගය කියන එක්කෙනා ඍණාගයක් ගන්නවා. පැහැදිලිද? ඒ ප්‍රවේගය කියන එක්කෙනා අපි හිතන දිශාව ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන. ඒකින්ද x විශාලයි ධන විට x dot කුඩයි බිඳුව වෙන්න ඕනේ. හරිද? ඒ වගේම මේ වෙලාවේදී මොකද වෙන්නේ? මේ වෙලාවේදී x කියන එක්කෙනා බිඳුවට වඩා පොඩි. ඒ කියන්නේ x කියන එක්කෙනා ඍණාගයන් තියෙන. ඒ කියන්නේ මෙතන O නම් මේ පැත්ත ධනාගය, මේ පැත්ත ඍණ පැත්තනේ. එහෙනම් x කියන එක්කෙනා ඍණව හැසිරෙන්න ඕනේ. හැබැයි x dot කියන එක්කෙනා මේ වෙලාවේදී ධනවයි හැසිරෙන්න ඕනේ.
පැහැදිලිද? එතකොට මම ඉස්සෙල්ලා මෙන්න මේකේ ලියන්නේ. වස්තුව O ලක්ෂය දෙසට චලිත වන අවස්ථා දෙකකි. අවස්ථා දෙකකි. පළවෙනි එක තමයි එක මම ඒකේ රූප සලආන චුට්ටක් මෙතන ඇඳ ගන්නම්. මෙතන O කියලා ගත්තොත් මේක මේ පැත්ත පළවෙනි අවස්ථාව මේක දෙවෙනි අවස්ථාව දෙවෙනි පැත්ත කියලා ගන්නම්. පළවෙනි අවස්ථාව තමයි විස්ථාපනය ඍණ වෙලා ප්‍රවේගය ධන වෙන වෙලාව. හරිද? මේක තමයි විස්ථාපනය ධන වෙලා ප්‍රවේගය ඍණ වෙන වෙලාව. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තියෙනවා ප්‍රවේගය. හරි. බලන්න මම ඉස්සෙල්ලාම මේ විස්ථාපනයේ කුඩා වෙන අවස්ථාවක් ගත්තොත් 5 අඩු කිරීම 4t එකතු කිරීම t වර්ගය කුඩායි බිංදුව කියලා ගත්තොත් එහෙම වෙන්නේ කොයි වගේ වෙලාවකද? t 5 1යි මේක ඍණ මේක ධන කියලා ගත්තොත් වැඩි යනද? ඔයාලා b වර්ගය ඍණ 4ක් ac b වර්ගය 16යි 4ක් ac හරි ඔබ බලන්න මේකේ මම x කුඩායි බිංදුව අවස්ථාවක් නැහැ කියලා ඔප්පු කරනවා. කොහොමද? ඒ කියන්නේ මේ O කියන ලක්ෂ්‍ය අභිභවා මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ ඍණ දිශාවට එන්නේ නැහැ. හේතුව තමයි විස්ථාපනය කියන ශිතය කොයි වෙලාවකවත් ඍණ වෙන්නේ නැහැ කියලා ඔප්පු කරා. කොහොමද දන්නවද? වර්ගපූර්ණය කරා. හරිද? ඒ කියන්නේ t සහ ඍණ 4යි t පාවිච්චි කරලා වර්ගපූර්ණය කරා. එතකොට t ඍණ 2 පූර්ණ වර්ගය ඇතුලේ 4ක් හැදෙන හින්දා ඒ 4 අයින් කරන්න ඍණ 4ක් දැම්මා. 5ත් එක්ක සුළු වුණාම ධන 1යි. එතකොට මේ කැල කොහොමද ධනාගයක්? හරිද? මේ කැල කොහොමද ධනාගයක්? වෙන්න පුළුවන් අඩුම ආගය තමයි බිංදුව වෙන්න පුළුවන්. හරිද? එතකොට මේකේ ධන 1යි. ඒ කියන්නේ බිංදුවට වඩා මේ කොටස කොහොමද අඩු වෙන්නේ නැහැ. එම නිසා එක අවස්ථාව නොපවතී. එක අවස්ථාවක් තියෙන්නේ නැහැ. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම O ලක්ෂය ඍණ දිශාවට විස්ථාපන නැහැ. ඒ හින්දා ඍණ දිශාවට විස්ථාපන නැහැ කියලා කියන්නේ එහෙනම් ධන දිශාවට ඒ පැත්තෙන් ධන දිශාවට ප්‍රවේග ගැන හොයන්න උවමනාවක් නැහැ. හරි. මෙන්න මේ වෙලාවේ මේ වෙලාවේදී x විශාල අවස්ථාවනේ. x විශාල අවස්ථාවකට මට මෙහෙම ලියන්න පුළුවන්. t වර්ග t ඍණ 2 වර්ගයේ ධන 1 විශාලයි බිංදුව පිට තමයි හැසිරෙන්නේ. මේක දාලා තමයි සුළු කරවුවොත් එහෙම මේක එහා පැත්තට ගියා. t ඍණ 2 විශාල ඍණයකට වඩා අපහසු. මම මෙහෙම ලියන්න පුළුවන් නේ. t ඍණ 2 පූර්ණ වර්ගය ධන 1 කොහොමත් විශාලයි බිංදුවට වඩා. ඒ කියන්නේ t ඍණ 2 වර්ගය කොහොමත් විශාලයි දෙපැත්තෙන් එක එක අඩු කරපුවා ඍණ 1කට වඩා. මේ ඍණ 1කට වඩා කිව්වහම අපිට වර්ග සංඛ්‍යාවක් හින්දා මේක මට
කොහොමද ලියන්න පුළුවන් t ඍණ 2 පූර්ණ වර්ගය බිඳුවට වඩා විශාලයි කියලා. කියන්නේ කොහොම ඍණ එකට වඩා විශාලයි බිඳුවටත් වඩා මෙයා විශාලයි කියලා. එහෙම ගත්තොත් t ඍණ 2 කොහොමද බිඳුවට වඩා විශාල වෙන්නේ? ඔව්. ඒ කියන්නේ t කියන එක විශාලයි 2 විතර. t වලගේ 2කට වඩා වැඩි වෙනකොට තමයි ධනව පිළිගන්නේ. ඒක ගාන හදලා ගමු. ගාන හදලා ගමු. බිඳුවට වඩා t ඒ කියන්නේ දැන් මේකෙදි මම කියවනේ මේක මේ දිශාවේ තියෙන්නේ නැහැ කියලා. මේ පැත්තට වඩා මෙහෙ තියෙන්නේ නැහැ කියලා. මේ පැත්ත ගත්තොත් එහෙම මේ වස්තුව මේ පැත්තට දිශාවට චලනය වෙන්නේ t කුඩයි 2. ඒ කියන්නේ තප්පර කියන්නේ ඒකක දෙකකට වඩා අඩු කාලයකින් තමයි වස්තුව මේ පැත්තට චලනය වෙන්නේ කියලා ප්‍රවේගය ආවා. ඒක ලියනවා මේ විදිහට. එම නිසා o දෙසට චලනය වන්නේ බිඳුව t දෙකක් අතරය. හරිද? ඊට පස්සේ අපිට මතක විදිහට t සමාන 2 වෙනකොට මෙයා o කියන ලක්ෂයට එනවයි කියලා හොයාගත්තා. ඊට පස්සේ t දෙකට වඩා විශාල වෙනකොට මොකද වෙන්නේ? t දෙකට වඩා විශාල වෙනකොට මෙතන තියෙන අගය හැම වෙලාවෙම ධනාගයක් වෙනවා. x dot කියන එක හැම වෙලාවෙම ධනාගයක් වෙනවා. එහෙනම් මෙතන ඉඳලා සම්පූර්ණ t දෙකට වඩා වැඩි වෙන හැම වෙලාවකදීම අගය වෙන්නේ ප්‍රවේගය වෙන්නේ අර දිශාවට. හරිද? t වලට අනිත් කාරණාව තමයි t වලට මොන අගය දැම්මත් මෙතනින් එන්නේ ධන උත්තරයක්. හරිද? ධන උත්තරයක් කියන්නේ t වලට මොන අගය දැම්මත් මෙතනින් එන්නේ ධන උත්තරයනේ. ඒ කියන්නේ අපි හිතන ඔප්පු කරේ. හරිද? ඒ කියන්නේ බිඳුව බිඳුවට කුඩා වෙන්නේ නැහැ. බිඳුව වෙනවා බිඳුවට කුඩා වෙන්නේ. right. එතකොට මේ දිශාවට චලනය වෙන්නේ මේ කාලාන්තරයේදී පිටතට චලනය වෙන්නේ දෙකට වඩා වැඩි කාලයකට. එහෙම ලියවන මේ. ඒක ලියවනම් ඇති මේ t විශාලයි 2 විට වස්තුව ඕහින් පිටතට චලනය වේ කියලා. ඔයි ඉවතර ගමන් කරයි කියලා ලියවනම් ඇති. ඊට පස්සේ බලන්න 68 වෙනි ගාන අංශුව සරල රේඛාව මත චලනය වන්නේ රේඛාව මත නියත ලක්ෂයක සිට අංශුවට දුර x සහ කාලය t අතර සම්බන්ධය මෙන්න මේ වන විදිහට ඕහිදී අංශුවේ ප්‍රවේගය හොයන්න කියලා කියනවා. ඒ කියන්නේ x සමාන බිඳුව වෙනකොට කීයද කියලා අහන්නේ. හරිද? අංශුව නිශ්චලතාවයට පත්වන්නේ t හි මොන අගයන් වලද? ඒ කියන්නේ අංශුව නිශ්චලතාවයට පත්වන කියලා කියන්නේ ඒක නෑ යාගේ ප්‍රවේගය බිඳුව වෙන්නේ කොයි වෙලාවද කියලා අහන්නේ. මේ ගාන හදද්දී ඔයාලට අවකලනය කරලා අවකලනය වෙච්ච ශිතය සමානයි බිඳුව වෙන්නේ t සමානයි මොන උත්තර වලද කියලා හොයන්න ඕනේ. O සිට අංශුව නිශ්චල වෙන ලක්ෂයට ඇති දුර සොයන්න. ඔයාලට t වලට උත්තර දෙකක් එයි. මොකද අර වර්ග සමීකරණයක් කරනනේ අවකලනය වුණාම. අන්න ඒ t වලට ආපු උත්තර දෙක අරගෙන ආදේශ කරන්න තියෙන්නේ අපිට මුලින්ම තියෙන විස්ථාපන ශිතයට. ඊට පස්සේ හතරවෙනිට කියනවා අංශුවේ ත්වරණයේ ශූන්‍ය වන t හි අගය සොයන්න කියලා. ඒ කියන්නේ ප්‍රවේගයේ ශිතයත් ආපෝසරයක් අවකලනය කරලා ඒ ශිතේ බිඳුව වෙන්නේ t වල මොන අගයන් වලද කියලා හොයාගන්න ඕනේ.
right? කනේෂන් ලොස් එකක් උනේ මම ආයෙත් කියන ඕහිදී අංශයේ ප්‍රවේගය අහනවා අවකලනය කරන්න වෙනවා ඊට පස්සේ අංශුවේ නිශ්චලතාවයට පත්වන t අගයන් ප්‍රවේගය ශුන්‍ය වෙන්නේ ඒ කියන්නේ අවකලශිතයේ බිඳුව වෙන්නේ t වල මොනවා කියනවද ඊට පස්සේ කියන o සිට අංශුව නිශ්චල වන ලක්ෂ වලට ඇති දුර සොයන්න කියලා තියෙනවා ඊට පස්සේ අංශුවේ ත්වරණය ශූන්‍ය වන t අගයන් සොයන්න කියලා. right පොඩි වෙලාවක් දෙන්න විනාඩි 5 10ක් විතර හදමු ගන්න. right. එතකොට පුතේ දැන් මේ ගානේ කියනවා වස්තුවක් තියනවලු මම ගන්නම් මෙතන මේකේ රේඛාවක් අරගෙන මේ වගේ පිටුමක් ඕ කියලා දාගන්නම් මෙතන වස්තුවක් තියෙනලු ඒ වස්තුව චලන අංශුව චලනය වෙන්නේ මොකද අංශුවක් තියෙනවා මේ වගේ අංශුවක් තියෙනවා ඒ අංශුව චලනය වෙන්නේ මේ පිටිම x නම් මේ x කියන එක්කෙනා චලනය වෙන්නේ කාලයේ විශේෂයෙන් මේ විදිහට 2t ඝනය අඩු කිරීම 15t වර්ගය එකතු කිරීම 36t කියලා. හරිද? එතකොට මෙයා වරක් අවකලනය කරපුවාම මට ගන්න පුළුවන් මේක 6t වර්ගය අඩු කිරීම 30t එකතු කිරීම 36 කියලා. නේද? සාමාන්‍ය මූලික සමීකරණ අවකලනය. කියන්නේ අවකලනයෙන් මෙතෙන්දී ඇත්තටම හම්බෙන්නේ අපිට ප්‍රවේගය. හරිද? දැන් මම මේකට ඕනනම් f(x) කියලා දාගත්තොත් එහෙනම් මේ තියෙන f'(x). ඒ කියන්නේ අවකලනය වෙච්ච එකන. හරි. අහනවා ඕහිදී ප්‍රවේගය. ඕහිදී ප්‍රවේගය කියලා කියන්නේ එයා පටන් ගන්නකොට එයා ඉන්නේ t සමානයි බිඳුව වෙනකොටනේ. t සමානයි බිඳුව වෙනකොට t සමානයි බිඳුව වෙනකොට නේද එයා කියන්නේ මොකක්ද බලමු. ඔව් t සමානයි බිඳුව වෙනකොට එයා O වල ඉන්නවා කියලා තමයි ගන්න වෙන්නේ. t සමානයි බිඳුව විට fx කියන එක කෙනා ගන්න පුළුවන් උත්තරේ බිඳුවයි කියලා. ඒ වගේ f dash x t එන්නනේ x නෙමෙයි t වලින් තියෙන සිතක් නින්දා t දාන්න. දැන් බිඳුව දැම්මොත් එහෙම එතකොට වෙන්නේ 36යි කියලා. හරිද? ඒ කියන්නේ කාලය සමානයි බිඳුව වෙනකොට නැත්තම් ඕහිදී අංශීය ප්‍රවේගය තියෙනවා 36ක් කියලා. හරිද? ඕහිදී අංශුවේ ප්‍රවේගය f dash බිඳුව වේ. දෙවෙනි ප්‍රශ්නේ අංශුව නිශ්චලතාවයට පත්වන t අගයන් හොයන්න කියලා. f dash t කියන එක්කෙනා සමානයි බිඳුව වන්නේ 6t වර්ගය අඩු කිරීම 30t එකතු කිරීම 36 සමානයි බිඳුව වෙනකොට. එතකොට මේක 6ෙන් බෙදෙනවා. එතකොට t වර්ගය අඩු කිරීම 5t ධන 6 සමානයි බිඳුවයි. t 2යි 3යි ඍණ සමානයි බිඳුවයි. එම නිසා t සමානයි 2 දී හා t සමානයි 3 දී අංශුව නිශ්චල වේ. අංශුව නිශ්චල වේ. ඒ කියන්නේ ඒ තත්පරවලදී
දෙවෙනි තප්පරයේදී තුන්වෙනි තප්පරයේදී මෙයාගේ ප්‍රවේගය ශූන්‍ය වෙනවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නයේ O සිට අංශුව නිශ්චල කරන ලක්ෂ වලට ඇති දුර සොයන්න. t සමානයි 2 විට f2 සමානයි 2 වතාවක් 2 ඝනය අඩු කිරීම 15යි වතාවක් 2 වර්ගය එකතු කිරීම 36 වතාවක් 2. ඉතින් සුළු කරමු. 8 වරක් 2 16යි අඩු කිරීම 4 වරක් 5 15 60යි එකතු කිරීම 36 2ක් 72යි. හරිද? එතකොට මෙතන 12ක් එනවා 12යි 16 එකතු කරපුවාම 28ක් කියලා. ඒ වගේම t සමානයි 3 විට f3 කියන්නේ දෙවතාවක් 3 ඝනය අඩු කිරීම 15 වතාවක් 3 වර්ගය එකතු කිරීම 36 වතාවක් 3. සුළු කරපුවාම 2 ඝනය කියලා කියන්නේ 27 නේද? 27 ඒවා දෙකක් 54යි. 3 වර්ගය කියලා කියන්නේ 9යි 9 වරක් 15 කියලා කියන්නේ 10 වරක් 15 150යි නේ. 150න් 15 කළු කරපුවා 135යි. 36 ඒවා 3ක් 36 ඒවා 3ක් කිව්වහම 8යි 9යි 98යි එන්නේ. සුළු කරපුවාම 135න් 98ක් කියවා ඉස්සෙල්ලාම 100ක් වගේ අඩු කරමු 100ක් අඩු කරලා දෙකක් එකතු කරමු නේ. 35යි ඍණ 37යි ඍණ 37යි 37යි 54යි කියන්නේ 54න් 30ක් ඉස්සෙල්ලා අඩු කරමු 54න් 30ක් අඩු කරාම 24යි 24න් තව 7ක් අඩු කරන්න ඕනේ. 17යි 17යි. හරි. ඒ කියන්නේ ප්‍රවේගය ශුන්‍ය වෙනකොට එයාගේ පිහිටීම වෙන්නේ O වලින් ඉඳලා 28 කිනුයි O වලින් ඉඳලා 17 කිනුයි. හරි. ඊට පස්සේ කියනවා හතරවෙනි ප්‍රශ්නේ අංශුවේ ත්වරණය ශූන්‍ය වන t හි අගයන්ස් වෙන්න. අංශුවේ ත්වරණය කියන්නේ එහෙනම් x ඩබල් ඩොට් කියන එක කෙනා. ඒ කියන්නේ dx කියන එක කෙනා ආයේ t විශේෂ අවකලනය කරන්න ඕනේ. එතකොට ඒක අවකලනය කරපුවම මොකද එන්නේ? 12යි t අඩු කිරීම 30 කියලා එන්නේ. x dot සමානයි බිඳුව වන t අගය හොයන්න පුළුවන් 12යි t අඩු කිරීම 30 සමානයි බිඳුවයි. එහෙනම් t සමානයි 30 බෙදීම 12. 6 වර චක්‍රයෙන් 5යි 2යි ඒ කියන්නේ 2.5යි ඒකක. ඒ කියන්නේ ත්වරණයේ බිඳුව වෙන්නේ t සමානයි 2.5 දී. බලන්න මේ තව අලුත් ගණන් 69 ඉඳන් ඔය මේ 73 වෙනකන් තියෙන ගණන් සෙට් එක වගේ ගණන් සෙට් එකක්. ඒකෙත් තියෙන්නේ ශීඝ්‍රතා ගණනම තමයි. ඒ කියන්නේ කාලය විශ්යෙන් අවකලනය වෙලා හරි අවකලනය කරන හරි ගණන් තමයි මේ තියෙන්නේ. මේකේ තියෙනවා 69 වෙනි ගණන බලමු. ගෝලාකාර බැලුනේක අරය තප්පරයට සෙන්ටිමීටර් 2ක ශීඝ්‍රතාවයකින් වැඩි වේ. බැලුනේ අරය 10 සෙන්ටිමීටර් වෙනකොටයි බැලුනේ අරය 5 සෙන්ටිමීටර් වෙනකොටයි හොයන්න කියනවා පරිමාව කොච්චර ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවද අනිත් එක පෘෂ්ඨ වර්ගඵලය කොච්චර ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවද කියලා. හරි රයිට්. ඒතර පරිමාවයි වර්ගඵලය දෙන්න ගැන තමයි අහන්නේ. මම මෙන්න මේ වගේ දේවල් ටිකක් කරලා ඉස්සෙල්ලාම මේ පරිමා ශීඝ්‍රතාවයයි වර්ගඵල ශීඝ්‍රතාවයයි කියන දෙන්න අරේ ශීඝ්‍රතාවයත් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. මම ගන්න ආයෙත් කියවන්නම් ගෝලාකාර බැලුනයක් අරය තප්පරයට 2 සෙන්ටිමීටර් ශීඝ්‍රතාවයකින් වැඩි වේ. බැලුනේ අරය මෙන්න මේ වෙනකොට පරිමා ශීඝ්‍රතාවය පෘෂ්ඨ වර්ගඵල ශීඝ්‍රතාවය කියන්නේ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වීමේ ශීඝ්‍රතාවය හොයන්න කියලා තියෙනවා. හරි. බෝඩ් එකෙන් හදමු. එතකොට පුතේ මේකේ ගෝලයක් තියෙන්නේ. හොඳට බලන්න. මේකේ ගෝලයක් තියෙනවා, ගෝලයට අරයක් තියෙනවා. හරිද? අරේ වැඩිවීමේ ශීඝ්‍රතාවය දීලා තියෙනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම dr යට dt.
අරය කියන එක්කෙනා කාලය විශ්වයෙන් වෙනස් වෙන්නේ තප්පරයට 2 සෙන්ටිමීටර් ශීඝ්‍රතාවයකින්. හරිද? මේක ගෝලයට තියෙන පරිමාවක්. පරිමාව අපි ලියන්නේ 4 බෙදීම 3යි ෆයිර් ඝනය කියලා. මේ ගෝලයට තියෙන වර්ගඵලයක්. වර්ගඵලය ලියන්නේ 4ක් ෆයිර් වර්ගය කියලා. මම මේකට 1 කියලා දාගන්න. මේකට 2 කියලා දාගන්න. right. පළවෙනියා කාලය විශ්යෙන් අවකලනය කරනවා. t විශ්යෙන් අවකලනය. බලන්න පළවෙනි රාශියේ කාලය විශ්යෙන් අවකලනය කරනකොට පුතේ වෙනස් වෙන්නේ නැහැ මේ 4යි 5 වෙනස් වෙන්නේ නැහැ. අර විචල්්‍ය තියෙන r වෙනස් වෙනවා වර්ගඵලය වෙනස් වෙනවා. බලමු කාලය විශ්යෙන් අවකලනය කරන dA t විශ්යෙන් අවකලනය සමානයි d 4ක් ෆයිර් වර්ගය යට dt. මේක තව ටිකක් සුළු කරවුවොත් එහෙම 4ක් 5 වතාවක් d r වර්ගය යට dt 4ක් 5 වතාවක් 2යි r කියලා. dA යට dt කියන්නේ එහෙනම් වතාවක් dr යට dt කියලා එනවා. ඒ කියන්නේ r කියන එක r විශ්යෙන් අවකලනය කියලා මම ඒක ලියන්න බලන්න. dr වර්ගය කියන එක කාලය විශ්යෙන් අමාරුනේ. කාලය විශ්යෙන් බැරිද? ඒ කියන්නේ r වල තියෙන සිද්ධිය නෙවෙයි තියෙන්නේ. ඒකෙන්ද dr යට dt කියලා ලියනවා. දාම නීතිය පාවිච්චි. එහෙම ලියුවොත් එහෙම කොහොමද එන්නේ? da da යට dt කියන එක. ඒ කියන්නේ වර්ගඵලය වෙනස් වීමේ ශීඝ්‍රතාවය නැත්නම් වර්ගඵලය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මට ලියන්න පුළුවන් 4ක් 5 වතාවක් 2යි r dr යට dt කියලා. හරි. දැන් වැඩි තියෙන dr යට dt කියන එක අපි දන්නවා. හරිද? ඒකින්ද එම නිසා මේ dr යට dt සමාන 2 සෙන්ටිමීටර් තප්පරයට නිසා. හරිද? මෙතෙන් ආදේශ කරවුවොත් da යට dt කියන එක නා මට ලියන්න පුළුවන් දෙවරක් 4 8යි 8යි 5r වතාවක් 2 සෙන්ටිමීටර් තප්පරයට. මම ඒකට දාගන්න 1 ඩෑෂ් කියලා. හරි. එතකොට වර්ගඵල ශීඝ්‍රතාවය හොයන්න පුළුවන් අපිට මෙන්න මේ වෙලාව. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා. පැහැදිලිද? වර්ගඵල ශීඝ්‍රතාවය අපිට මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා හොයන්න. ඔය විදිහටම අපිට පුළුවන් නේද පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මේක අර එක දිගට වැඩි වෙනකොට ඔයාලට තේරෙන්න ඕනේ පරිමාව කොහොම වැඩිවීමක් වැඩි වෙනවද කියලා. ඒ හේතුව r ඝනයේ මේ පරිමාවට සම්බන්ධ වෙන්නේ. හරි. මට කරලා දෙන්න පරිමාව කාලය විශ්යෙන් ඔය විදිහට අවකලනය කරලා ගන්න බලන්න පරිමා ශීඝ්‍රතාවය සඳහා සමීකරණය. ඒක අපි දාගමු 2 ඩෑෂ් කියලා. අතොසන් පුතේ මේක තේරුණ කට්ටිය? හරි. ලියාගෙන ඉවරයි නේද අතොසන්? අද මේ ක්ලාස් එකේ ළමයි අඩුයි ඈ. අද ඉන්නේ ළමයි 11යි. මම දැන් නාවල පිටියේ ක්ලාස් එක පටන් ගන්න කාලේ 20 ගානක් හිටිය ළමයි. දැන් එකෙන් භාගයට වඩා අඩුයි. දෙයන්ගේ පිටින් නුර නම් ඉන්නේ කියලා නෑ විදිහට. මම දැන් කොහෙන් හරි කමන්නේ පුතේ හරියට වැඩ ටික කරගන්න ඉතල එමනේ. Kalau ada nih mau kerana? මෙයාව කාලය විශ්යෙන් අවකලනය කරද්දී r කියන විචල්්‍ය කාලය විශ්යෙන් අවකලනය කරන්න බෑ r ඝනය කියන එක න r විශ්යෙන් අවකලනය කරලා r කියන එක න t විශ්යෙන් අවකලනය කරනවා ඒකතර dr and dt කියන එක නට
2 සෙන්ටිමීටර තප්පරයට ආදේශ කරනවා. බලන්න ඒකක පරිවර්තනය කොච්චර ලස්සනද වෙනස් වෙනවද කියලා. අපි දැන් පරිමා වර්ගඵල වෙනස් වීමට අපි අරයක් ආදේශ කරවුවොත් අපි තුමු 5 සෙන්ටිමීටර වලදී කියලා. දැන් ගන්න කියන්නේ 5 සෙන්ටිමීටර වලදී කියලා. එතකොට 5 සෙන්ටිමීටර කියන එක නම් මෙතෙන්ට ආදේශ කරපුවා සෙන්ටිමීටර එක වැඩි වෙලා සෙන්ටිමීටර වර්ග වෙනවා. එතකොට තප්පරයට වර්ග සෙන්ටිමීටර කොච්චරකින්ද වර්ගඵල වෙනස් වෙනවද කියලා එනවා. මෙතනත් එහෙමයි. එතන ඝන සෙන්ටිමීටර තප්පරයට ඝන සෙන්ටිමීටර කොච්චර වේගකින් පරිමාව වෙනස් වෙනවද කියලා හොයාගන්න පුළුවන්. මේක මම දානවා 2 ඩෑෂ් කියලා. ලියාගෙන ඉවරයි නේද උසන්න? හරි. එතකොට දැන් අරය කියන රාශිය වෙනස් වීමේ ශීඝ්‍රතාවය දුන්නාට පස්සේ අපිට එතකොට ඒ අරය කියන එක නම් විතරම පාවිච්චි කරලා නෙමෙයි. අරය සම්බන්ධ වෙන වෙනත් සම්බන්ධතා. ඒ කියන්නේ දැන් පරිමාව වර්ගඵලය වගේ දේවල් හොයන්න පුළුවන්. බලන්න එතකොට මට දැන් ආවා මම මෙහෙම ලියන්නද? v dot කියලා ලියන්නකෝ. කාලය විශේෂ වෙනස් වෙනද v dot මේ පරිමාව ඈ. හරිද? එතකොට ඒක ලියන්න පුළුවන් මට 3ට 3 කැපිලා යනවා. 4ක් phi r වර්ගයේ වතාව 2ක් සෙන්ටිමීටර් තප්පරයට වර්ගඵලය කියන එක ලියන්න පුළුවන්. වර්ගඵල ශීඝ්‍රතාවය ලියන්න පුළුවන්. 8ක් phi r වතාවක් 2ක් සෙන්ටිමීටර් තප්පරයට කියලා. right ගානේ අහනවා පළවෙනි එක a r සමානයි 5 සෙන්ටිමීටර විතර. r සමානයි 5 සෙන්ටිමීටර වෙනකොට වර්ගඵලය කොච්චර ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවද කිව්වොත් එහෙම 8යි 5 වතාවක් 5 සෙන්ටිමීටර වැඩි කිරීම 2 සෙන්ටිමීටර තප්පරයට. එතකොට උත්තර එනවා 80යි 5 වර්ග සෙන්ටිමීටර තප්පරයට. හරිද? පරිමාව ගත්තොත් එහෙම 4ක් phi 5 සෙන්ටිමීටරගේ වර්ගය වතාවක් 2 සෙන්ටිමීටර තප්පරයට. මෙතන 25යි 25 අතර 100යි 100 2ක් 200යි. 200යි 5 ඝන සෙන්ටිමීටර තප්පරයට. හරිද? ඔය විදිහටම අපිට පුළුවන් මේ v අවස්ථාව r සමානයි 10 සෙන්ටිමීටර වෙනකොට බලන්න. නේද? මම ඒක හොයන්නේ ඒක ඔයාලා තනින් හොයන්න. මේක අතන ඉගෙන ගන්න දෙයක තියෙන්නේ මෙන්න මේ වගේ ඝන වස්තුවක් හරි මොන හරි ඒ කියන්නේ යම් රාශියක් සමග සම්බන්ධ වෙන වෙනත් කොටස්. පැහැදිලිද? දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරේ අපි කතා කරපු එකේ විශේෂත්වය තමයි දැන් විස්ථාපනය කියන එක කියන අවකලනය කරපුවාම ප්‍රවේගය ආවා තව පාරක් කරන තරණයක්. දැන් හිතන්නකෝ ත්වරණය කියන රාශියේ විශේෂත්වයක් තියෙනවා නේද? අපිට බලය ඕනේ නම් බලය සමානයි ස්කන්ධ වතාවත් ත්වරණය. ඒතර බලය වැඩි වීමේ ශීඝ්‍රතාවය බලය අඩු වීමේ ශීඝ්‍රතාවය එහෙම ඕනේ නම් අර ත්වරණය කියන එක නා පාවිච්චි කරලා බලය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන්. දැන් ප්‍රවේගය හොවනේ ප්‍රවේගය පාවිච්චි කරලා ප්‍රවේගය කියන සම්බන්ධකේ පාවිච්චි කරලා ගම්මිතා වෙනස ගන්නව නම් කාලයෙන්වත් ඕනෙනවා මේ බෙවල් තේරුම් ගන්න ඕන දේ තමයි ප්‍රවේගය පාවිච්චි කරලා ඒ මොහොතේදී තියෙන ගම්මිතාව හොයාගන්න පුළුවන්. පැහැදිලිද? මේ මොහොතේදී ඒ වස්තුවේ තියෙන ගම්මිතාව හොයාගන්න පුළුවන් ස්කන්ධයම දීලා තියෙනවා. right මේකෙදිත් ඒ වගේ දැන් මේකේ තියෙන අරය වෙනස් වීමේ ශීඝ්‍රතාවය දීලා තියෙනවා. ඒතකොට අරය සම්බන්ධ වෙන රාශි තියෙනනේ පරිමාවට අරය සම්බන්ධ වෙනවා. වර්ගඵලයටත් අරය සම්බන්ධ වෙනවා. හරිද? ඒතකොට වර්ගඵලය වැඩි වීමේ ශීඝ්‍රතාවය පරිමාව වැඩි වීමේ ශීඝ්‍රතාවය අරක පාවිච්චි කරලා සුළු කරලා හදා ගන්න පුළුවන්. අය බලන්න මේ 79 වෙනි ගණන් තියෙන ඒ ගණන් 75 වෙනි ගාන 75 වෙනි ගාන කියනවා කේතුවක ආකාරයක හරිද එහෙම හිතාගන්න පුනීලයක ජලයේ ඉවත් වීමේ වේගය
ජල ඉවත් වෙනවලු තප්පරයකට ඝන සෙන්ටිමීටර් 5ක්. කුණීලේ ආධාරකයේ අරය දීලා තියෙනවා 10 සෙන්ටිමීටර් උස වන අතර අරය 10 සෙන්ටිමීටර් වන අතර උස 20 සෙන්ටිමීටර් වේ. වතුර මට්ටම උඩ සිට 5 සෙන්ටිමීටර් ගැඹුරෙහි ඇති විට වතුර මට්ටම බැසීමේ ශීඝ්‍රතාවය හොයන්නට කියලා. right. හොඳ ගානක්. බලමු කොහොමද හදන්නේ කියලා. ගාන කියනවා මෙන්න මේ වගේ දේවල්. කුණීලයක් තියෙනවා. කුණීලයක් කියන්නේ හේතුවක් හැදෙන්න තියෙන එකක් නේ. එතකොට ඒකේ මෙන්න මේ වගේ හේතුවක් ඉන්න. හේතුවේ අරය දීලා තියෙනවා අරය 10යි. අරය 10 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. එයාගේ උස දීලා තියෙනවා 20 සෙන්ටිමීටර් කියලා. 20 සෙන්ටිමීටර්. මේකේ ගාන අහනවා මෙන්න මේ වගේ මට්ටමකදී. හරිද? ඒ කියන්නේ උඩ ඉඳලා පල්ලෙහාට 5 සෙන්ටිමීටර් ගියපු තැන. නේද? උඩ සිට 5 සෙන්ටිමීටර් ගැඹුරෙහි ඇති විට වතුර මට්ටමේ බැස්මේ ශීඝ්‍රතාවය සොයන්න. මම ගන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස දැන් 20යි නේද 15යි. එතන මෙතන තියෙන අරය කීයද කියලා මම දැනගන්න ඕන හින්දා මම අරය r කියලා දාගන්නවා. මෙතන ඔයාලට තේරෙනවද? මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් හැදෙනවා. මේක 15යි මේක 20යි. මේක 10යි මේක r. එතකොට මේ ත්‍රිකෝණ වල කියනවා සමරූපී ත්‍රිකෝණ කියලා. එතකොට 20ට 15 සමානයි 10ට r කියලා ලියන්න පුළුවන්. පාදතර අනුපාත සමානයි. ඔය කලි කරනවා මේක. 2යි r සමානයි 15 බෙදීම 2යි. නේ? ඒ කියන්නේ 7.5යි. හරිද? ඒ කියන්නේ ඔය දැන් අපිට ඔය ශීඝ්‍රතාවය හොයන්න තියෙන වෙලාවේ අරය වෙන්නේ 7.5 සෙන්ටිමීටර්. right? හේතු එක පරිමාව ලියන්න පුළුවන්. හේතුවේ පරිමාව සමානයි 3න් 1ක් pi r වර්ගයේ වතාවක් h කියලා. හරිද? එතකොට දැන් මේක කාලය විශේෂ නවකලනය කරපුවම තියෙන විශේෂත්වය තමයි කාලය විශේෂයෙන් අරය කියන එක. ඒ කියන්නේ දැන් මේකේ වතුර මට්ටම මෙහෙම පල්ලෙහාට බැහැගෙන එනකොට ඔයාලට තේරෙනවද මේ වතුර මට්ටම තියෙන මේ පෘෂ්ඨය උඩින් බලපුවම මේ තියෙන පෘෂ්ඨයේ අරය කියන රාශියක් වෙනස් වෙනවා, උස කියන රාශියක් වෙනස් වෙනවා. වතුර බැහැගෙන යනකොට අරයත් වෙනස් වෙනවා, උසත් වෙනස් වෙනවා. අපිට එහෙම වෙලාවකදී ගාන හදන්න අමාරුයි. අපි මොකද කරන්නේ? අරයයි උසයි අතර සම්බන්ධයක් ගොඩනගලා තනි විචල්‍යකින් ගාන හදා ගන්නවා. ඒ කියන්නේ v කියන රාශිය තනි විචල්‍යයක් මත වෙනස් වෙන විදිහට. ඒක හොයන්න පුළුවන් හොඳම විදිය තමයි මේක ඇත්තටම 15 අවස්ථාව ගන්න නැතුව අපි සාධාරණ අවස්ථාවකට ගමු. මේ උස h කියලා ගමු. මේ උස h වෙනකොට අරය r හොයාගමු. සාධාරණ අවස්ථාවේ. එතකොට ලියන්න පුළුවන් මෙහෙම. 20ට h කියන්නේ 10ට නම් r. එහෙනම් මට h ලියන්න පුළුවන් 2r කියලා. මේකේ තියෙන විශේෂත්වය තමයි එහෙනම් කේතුවේ ඕනම වෙලාවක උස ගත්තොත් ඒක අරය වගේ දෙගුණයක් වෙනවා. හරිද? කේතුවේ වතුර මට්ටම පල්ලෙහාට බහගෙන යනකොට ඒ ඕන වෙලාවක අපි උස ගත්තොත් ඒ කියන්නේ ඒක අරය ඒ වෙලාවේ තියෙන අරය වගේ දෙගුණයක් තමයි ඒ උස තියෙන්නේ. ඒකයි මේක සම්බන්ධයේ විශේෂත්වය. මම අන්න ඒක පාවිච්චි කරන මෙතෙන්ද අපිට හැබැයි මේකේ h නේ h එක වෙනස් වෙන විදිහ නහන්නේ. මේකෙන් මම r උක්ත කරවුවොත් h බෙදීම 2යි මම මෙයා අරගෙන මෙතෙන් දාලා තියෙනවා. 1 බෙදීම 3යි pi r කියන්නේ h බෙදීම 2 වර්ගය වතාවක් h. එතකොට 1 බෙදීම 3යි pi h ඝනය බෙදීම 4 කියලා එනවා. තව ටිකක් සුළු කරලා මම ලියන්නම්. 1 බෙදීම 12යි pi h ඝනය තමයි v කියන්නේ. එතකොට මේ කේතුවේ පරිමාව උස පාවිච්චි කරලා මම ලියලා දෙනවා. අයි මම උස පාවිච්චි කරලා දෙන්නේ.
උස පාවිච්චි කරලා ගාණ කියනවා වතුර මට්ටමේ උඩ සිට 5 සෙන්ටිමීටර් ගැඹුරෙන්. ඒ කියන්නේ දැන් උස වෙනස් වෙනකොට ශීඝ්‍රතාවය තමයි අහන්නේ. හරි? මේක කාලය විශ්ේ අවකලනය කරනවා. එතකොට කාලය විශ්ේ අවකලනය මට ලියන්න පුළුවන් v dot කියන එක නා එක බෙදීම 12 වතාවක් පයි නියතයි. h ඝනය කියන එක අවකලනය කරපුවාම එන්නේ 3h වර්ගයේ වතාව dh යට dt. dh යට dt. ගාණේ තියෙන විශේෂත්වය තමයි මේ v dot කියන අගය දීලා තියෙනවා. v dot කියන අගය දීලා තියෙනවා 5 ඝන සෙන්ටිමීටර තප්පරයට කියලා. 5 ඝන සෙන්ටිමීටර තප්පරයට. 5 ඝන සෙන්ටිමීටර තප්පරයට. එතකොට මේක සුළු කරන්න පුළුවන් 5 ඝන සෙන්ටිමීටර තප්පරයට සමානයි එක බෙදීම 12 වතාවක් 5 වතාවක් 3h වර්ගයේ වතාවක් dh යට dt. මේක සුළු කරවුවොත් කොහොමද එන්නේ? මේ එකට මේක කැපෙනවා 4යි 4 20යි 20 බෙදීම 5 වතාවක් h වර්ගය. නේද? සමානයි dh යට dt. ඒ කියන්නේ උස කියන එක්කෙනා කාලයත් එක්ක වෙනස් වෙන්නේ මෙන්න මේ ශිතේ විදිහට. මේ කේතුවේ වතුර පුරවලා වතුර මෙහෙම බැහැගෙන යනවා නම් මේ වතුර බැහැගෙන යනකොට මේ වතුර මට්ටමේ උස තියෙනවනේ. ඒ උස කියන එක්කෙනා වෙනස් වෙන්නේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ මෙන්න මේ ශිතේ විදිහට. හරි. ඒකේ ලස්සනම දේ මේකයි බලන්න. බලන්න උස වැඩි වෙනකොට ඒ කියන්නේ ලොකු උසක් තියෙනකොට හරේ එච්චගේ වැඩි එහෙනම් ශීඝ්‍රතාවය අඩුයි. එහෙනම් උස අඩු වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරිද? මේ h කියන එක්කෙනා එන්න මේ උස කියන එක්කෙනා එන්න පොඩි වුණොත්. මේ උස කියන එක්කෙනා දැන් මම මේ මෙතනින් ගත්තේ මේ මට්ටමේ තිබ්බොත් උස වැඩි. උස එන්න අඩු වෙනකොට ඔයාලට තේරෙනවා නේද මේකේ වතුර පාර ඒ කියන්නේ උස එන්න අඩු වෙනකොට ශීඝ්‍රතාවය වැඩි. ඒ කියන්නේ උස අඩු වෙන ශීඝ්‍රතාවය වැඩි. ඒ කියන්නේ ඉස්සෙල්ලාම නිකන් මේක හිතන්න ලොකු ජලාශයක් කියලා. ජලාශය පටන් ගන්නකොට අපිට පේන්නේවත් නැහැ උස බහිනවා කියලා. පල්ලෙහාට ඒ කියන්නේ එහෙම වතුර බහිනවා කියලා පේන්නේ නැහැ. ඒ ශීඝ්‍රතාවය ඒ කියන්නේ ඒ වෙලාවෙදි නිකන් මේ dh යට dt කියන එක නා පොඩි අගයක් කියලා තියෙනවා. h වැඩිනේ. h වැඩි හින්දා dh යට dt කියන එක නා පොඩි. h අඩු වෙන්න මේ අගේ අඩු වෙනවා. අඩු වෙනකොට මේ අගේ වැඩි. ඒක සරල කතන්දරේ වතුර අඩු වෙගෙන යනකොට අපිට බහින වේගෙත් හොඳට පේනවා. ටක් ගාලා උස අඩු වෙනවා කියන්නේ. කියන්නේ ටක් ගාලා මේ වතුර හින්දෙනවා කියන්නේ. හරි. එතකොට දැන් අහන්නේ හරි මේක අහන්නේ උඩ ඉඳලා 5 සෙන්ටිමීටර පල්ලෙහාට ගියාම. ඒ කියන්නේ සරලව ගත්තොත් දැන් මම මේ ගානේ ගත්තේ h මේ පැත්තටනේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 15ක් වෙන තැනදී කොච්චර වේගයෙන් වතුර බහිනවද බලන්න. කොච්චර වේගයෙන් වතුර අඩු වෙනවා බහිනවා පේනවද කියන එක තමයි ගානේ අහන්නේ. මම ඔයාලට ගාන චුට්ටක් ෂෙයා කරන්න ආපහු. ගානේ කියනවා කේතුආකාර පුනීලයකින් ජලය ඉවත් වන වේගය 5 ඝන සෙන්ටිමීටර තප්පරයට වේ. පුනීලයේ ආධාරකයේ අරය 10යි උස 20යි වතුර මට්ටම උඩ සිට 5 සෙන්ටිමීටර ගැඹුරෙහි ඇති විට වතුර මට්ටම බැසීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ එච්චර ශීඝ්‍රතාවය හොයන්න කියලා යහන්නේ. right? ඒතර කොහොමද හොයන්නේ? එතකොට මේක අපි දන්නවා dh යට dt වල h සමානයි 15 විට. h සමානයි 15 වෙනකොට මොකද වෙන්නේ? 20 බෙදීම 5 වතාවක් 15 වර්ගය. ඒක 225යි. මම මේ නිකම් සුළු කියලා උත්තරේ විතරක් දාන්නම්. 20 බෙදීම 225යි 5 සෙන්ටිමීටර් තප්පරයට කියලා එන්නේ.
හරිද? ඒකට එහෙම සෙන්ටිමීටර එන්න හේතුවක් මම කියන්නම්. මෙතන උත්තරේ h වර්ගයනේ. h වර්ගය කියන්නේ මෙතන ඝන සෙන්ටිමීටර කියලා ඉන්නේ. මේ ඝන සෙන්ටිමීටර වල අර වර්ග සෙන්ටිමීටර කියන කෑල්ල කැපිලා තමයි සෙන්ටිමීටර කෑල්ල ඉතුරු වෙන්නේ. මොකද මේ කොටස් මෙහෙට ආපුවාම මෙතන තියෙන ඝන සෙන්ටිමීටර තප්පරයට මෙතන සෙන්ටිමීටර වලින් ආදේශ වෙන්නේ 15 සෙන්ටිමීටර වල වර්ගය. ඒකට එතන වර්ගයට එක මෙතන ඝනයේ දෙකක් කැපිලා ගිහලා සෙන්ටිමීටර තප්පරයට කියලා එන්නේ. හරි? dh අර dt සමානයි 15 වෙනකොට. ඒ කියන්නේ උඩ ඉඳන් 5 සෙන්ටිමීටර පල්ලෙහාට බැස්සාම කොච්චර සීක්තාවකින් වතුර පල්ල මට්ටම බහගෙන යනවා.